බේසිත් චින්තකස YouTube channel වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාර අධ්‍යයන විෂයේ 13 වෙනි ශ්‍රේණියේ 13 වෙනි නිපුණතාවය තමයි මෙහියුම් කළමනාකරණය. මම මෙහි නිපුණතා මට්ටම් දෙකක් වීඩියෝ තුනකින් සාකච්ඡා කරලා තියෙනවා. අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ 13 නිපුණතා මට්ටම. මුළු ආදායම හා මුළු පිරිවැය ගලපමින් සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කිරීම. එහෙම නැත්නම් සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය. ව්‍යාපාර කටයුතු වලට අදාළ යම් කල්පනාකරන තීරණ ගන්නකොට විවිධ දත්ත හා තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ අතරින් සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය ඉතාම වැදගත් වෙනවා. මේ විග්‍රහය සඳහා ආයතනයේ පිරිවැය සහ ආදායම් පිළිබඳ දත්ත හා තොරතුරු සැලකිලිට ගන්න ඕනේ. මෙහි ඉගෙනුම් ඵල සාකච්ඡා කරොත් එහෙම මුළු පිරිවැය පැහැදිලි කරයි, පිරිවැය ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය ලෙස වර්ග කරයි, එක් පිරිවැය වර්ග සඳහා නිසුන් සපයයි, මුළු ආදායම යන පැහැදිලි කරයි, සමච්ඡේදන ලක්ෂ්‍ය යන පැහැදිලි කරයි, සමීකරණ ඇසුරින් සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කරයි, දෙන ලද තොරතුරු ඇසුරින් සමච්ඡේදන ලක්ෂ්‍ය ප්‍රස්ථාරය පැහැදිලි කරයි, සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහයේ ප්‍රයෝජන ලැයිස්තුගත කරයි, දෙන ලද තොරතුරු ඇසුරින් ඒකක දායකයේ සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ගන්න හා වටිනාකම් ගණනය කරයි, ප්‍රස්ථාර ඇතුරින් සමච්ඡේදන ලක්ෂ්‍ය ලබා ගනි, සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහයේ සීමා පැහැදිලි කරයි. ඒ අනුව අද අපි සාකච්ඡා කරනවා විශේෂයෙන්ම මේ පිරිවැය පාලනය සම්බන්ධව කතා කරනකොට සම්පත් නාස්තිය හා වෙනත් අකාර්යක්ෂමතාවයන් තුළින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ මිල ඉහළ යාම මෙන්ම ආයතනයේ ලාභදායීත්වය අඩු වීමට හේතු වෙනවා. මේ தත්ත්වය වළක්වා ගැනීමට සියලු පිරිවැය වර්ග පාලනය කරන්න ඕන. මේ සඳහා මූලික වශයෙන් භාවිතා කරන්නේ පිරිවැය ගිණුම් කරන ශිල්ප ක්‍රමයන්. එහිදී විශේෂයෙන්ම සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය පදනම් කරගත් පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය කියලාත් අපි කියනවා. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය ඊටාම වැදගත් වෙනවා පිරිවැය පාලනය කරලා ලාභදායීත්වය ඉහළ නැංවීම සඳහා භාවිතා කළ හැකි ශිල්ප ක්‍රම ගණනාවක් අතරින් එකක් තමයි සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය. දැන් අපි මුලින්ම හඳුනා ගනිමු මේ ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක පිරිවැය වර්ග, ඒ කියන්නේ වියදම් මොනවද කියලා. ලී සඳහා විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ලී සඳහා යන පිරිවැය, ගොඩනැගිලි කුලී, ඒ කර්මාන්තශාලාව නැත්නම් ගොඩනැගිලි කුලිය අරන් තිනවා නම් ගොඩනැගිලි කුලිය, පොලිස් වාර්නිස්, වැලිකඩදාසි ආදී ඒ වලට දරන පිරිවැය, වඩු කාර්මික වැටුප, මූරකරු වැටුප, විදුලි ගාස්තු, වරිපණම් ගාස්තු, මේ වගේ මම කීපයක් දීලා තියෙනවා. ඒවා අතුරින් අපි මේ වියදම් වර්ග අපිට වර්ග කරන්න පුළුවන් ලී බඩු නිෂ්පාදනය කළද නොකළද දැරීමට සිදුවන පිරිවැය අයිතම හා ලී බඩු නිෂ්පාදනය කරන්නේ නම් පමණක් දැරීමට සිදුවන පිරිවැය අයිතම ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට මේ මම ඉස්සෙල්ලා සඳහන් කරපු පිරිවැය වර්ග අතුරින් ලී බඩු නිෂ්පාදනය කළත් නොකළත්, ඒ කියන්නේ නිෂ්පාදනය කළද නොකළද දැරීමට සිදුවන පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු නවත්තලා තිබ්බත් මේ පිරිවැය දරන්න වෙනවා. අපි උදාහරණ වලින් ගත්තොත් එහෙම ගොඩනැගිලි කුලිය අනිවාර්යයෙන්ම ලී බඩු නිෂ්පාදනය කළත් නොකළත් ගෙවන්න වෙනවා. මුරකරුවන්ට වැටුප් ගෙවන්න වෙනවා නිෂ්පාදනය කළත් නොකළත්. ඊළඟට විදුලි ගාස්තුව ගෙවන්න වෙනවා නිෂ්පාදනය කළත් නොකළත්. වරිපණම් ගාස්තු ගෙවන්න වෙනවා නිෂ්පාදනය කළත් නොකළත්. ඊළඟට ලී බඩු නිෂ්පාදනය කරන්නේ නම් පමණක් දැරීමට සිදුවන. දැන් ඒතකොට අපි අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ලී සඳහා යන පිරිවැය, පොලිස් වාර්නිස්, වැලිකඩදාසි ආදියට යන පිරිවැය, වඩු කාර්මික වැටුප. ඒතකොට මේවා නිෂ්පාදනය කරන්නේ නම් පමණක් දරන්න වෙන වියදම්. ඊළඟට අපිට මේ අපි කොටස් දෙකකට බෙදුවා ලී බඩු නිෂ්පාදනය නොකළද දැරීමට සිදුවන පිරිවැය. දැන් මේ ලී බඩු නිෂ්පාදනය නොකළද දැරීමට සිදුවන පිරිවැයට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. ඊළඟට ලී බඩු නිෂ්පාදනය කරන්නේ නම් පමණක් දැරීමට සිදුවන පිරිවැය
අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. එතකොට අපිට තවත් උදාහරණ වලින් කතා කරන්න පුළුවන් මේ බ්ලොග් ගල් නිෂ්පාදනය කරන ආයතනයක ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදනය කළත් නොකළත් මේ වියදම් දරන්න වෙනවා. මුරකරු වැටුප, රක්ෂණ ගාස්තු ඒවා ගෙවන්න වෙනවා නිෂ්පාදනය කළත් නොකළත්. මේ නිෂ්පාදනය කරනකොට නිෂ්පාදන ඒක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය. සිමෙන්ති සඳහා දරන පිරිවැය, යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප, ඇඟිලි නිෂ්පාදන ආයතනයක මීට අමතරව තව ගොඩක් තියෙනවා. ස්ථාවර පිරිවැය, විදුලි ගාස්තු, ගොඩනැගිලි කුලියම ස්ථාවර පිරිවැය, මුරකරුවන්ගේ වැටුප්, රක්ෂණ ගාස්තුව ඒවා නිෂ්පාදනය කළත් නොකළත් ගෙවන්න වෙනවා. ඊළඟට විචල්්‍ය පිරිවැය, රේදිවල පිරිවැය, මැෂින් ක්‍රියාකරුගේ වැටුප ඒ වගේ නිෂ්පාදන ඒක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය. අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ පිරිවැය ප්‍රධාන කොටස් මුළු පිරිවැය නිෂ්පාදනය කරත් දරන්න වෙනවා වියදම්, නිෂ්පාදනය නොකළත් දරන්න වෙනවා වියදම්. ඒවට අපි මුළු පිරිවැය කියලා කියනවා. එතකොට මේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි එකතුට අපි කියනවා මුළු පිරිවැය කියලා. මුළු පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය. අපිට ඒක මුළු පිරිවැය මේ විදිහට පෙන්වන්න පුළුවන්. ස්ථාවර පිරිවැය නිෂ්පාදනය කළත් නොකළත් ඒ වියදම දරන්න වෙනවා. ඒ හින්දා මේක සමාන්තරව ගමන් කරන්න මේක මුළු පිරිවැය හැදෙන්නේ විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය එකතු වෙලා හින්දා මෙතනින් එක පටන් ගන්න. අපි ඊළඟට හඳුනා ගනිමු මුළු නිෂ්පාදන පිරිවැය තුළ තියෙන ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් හඳුනාගත්තා ලී බඩු නිෂ්පාදනය කළත් නොකළත් පිරිවැයක් දරන්න උනා. ඒකට අපි කියන්නේ ස්ථාවර පිරිවැය කියලා. කිසියම් නිෂ්පාදන මට්ටමත් එක් නිෂ්පාදනය කරනු ලබන ඒක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය කියලා කියනවා. කම්මල් කුලී, රක්ෂණ ගාස්තු, කම්මල් වරේපණම් වගේ අපිට උදාහරණ වලට දක්වන්න පුළුවන්. නිෂ්පාදනයේ පමණක් නෙමෙයි විකුණන ඒක සංඛ්‍යාව වගේම නිෂ්පාදන ඒක සංඛ්‍යාව වෙනස් වුවත් වෙනසකට භාජනය නොවන පිරිවැය ස්ථාවර පිරිවැය කියලා අපිට තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. කෙටි කාලයක් තුළ උපරිම ධාරිතාවේ නිෂ්පාදනය කළද කිසිදු නිෂ්පාදනයක් සිදු නොකළද ස්ථාවර පිරිවැය දරන්න වෙනවා. දැන් අපිට ඒක ප්‍රස්ථාරකින් මෙහෙම පෙන්වන්න පුළුවන්. මේ පිරිවැය වෙනස් නොවන නිසා මේ සමාන්තරව ගමන් කරන්නේ ස්ථාවර පිරිවැය. ඊළඟට අපි මුල් නිෂ්පාදන පිරිවැය තුළ තියෙන විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගනිමු. නිෂ්පාදනය කරන ඒක සංඛ්‍යාව අනුව වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. උදාහරණ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වියදම් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. නිෂ්පාදනය එහෙම නැත්නම් විකුණන පරිමාව වෙනස් වන විට ඊට සමානුපාතිකව වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය කියලා තවදුරටත් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව නිෂ්පාදනය කරන ඒක සංඛ්‍යාව 10%කින් වැඩි කරන විට පිරිවැයද 10%කින් වැඩි වන්නේ නම් ඒකට අපි කියන්නේ විචල්්‍ය පිරිවැය කියලා. දැන් අපිට ඒක විචල්්‍ය පිරිවැය මේ විදිහට පෙන්වන්න පුළුවන්. දැන් ස්ථාවර පිරිවැය මේ අක්ෂර සමාන්තරව ගමන් කරන්නේ මුළු පිරිවැය නිර්මාණය වෙන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතු වුනහම එතකොට විචල්්‍ය පිරිවැය මෙතනින් පටන් අරගෙන මේ විදිහට ගමන් කරනවා මුළු පිරිවැය වක්‍රය. හරි, එතකොට අපි මෙතන හඳුනාගත්ත මුළු ආදායම කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් යම් නිශ්චිත කාලච්ඡේදයක් ඒ නිෂ්පාදිත අලෙවියෙන් ලබන ආදායම තමයි මුළු ආදායම කියලා කියන්නේ. අනුව මුළු ආදායම සමානයි එක මිල විකුණු ලබන එක සංඛ්‍යාව. එක අපි හඳුනාගත්තා අර උදාහරණය තුලින්. ඒ අනුව අපිට මුළු ආදායම වක්‍රය අපි ඇඳොත් එහෙම මේ විදිහට එනවා. අපි ඒක ඇඳලත් බලනවා. එතකොට ඔබට තවත් තහවුරු වෙයි. ඊළඟට අපි සිද්ධි කීපයක් ඔස්සේ හඳුනා ගනිමු මේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. දැන් මෙතන පළවෙනි සිද්ධිය දීලා තියෙනවා ඇඟලුම් නිෂ්පාදන ආයතනයක ඇල්ෆයින් ඇඟලුම් ආයතනයේ මාසික ඇඟලුම් නිෂ්පාදනය 100යි. කම්මල පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසික ගාස්තු රුපියල් 30000යි. එක ඇඳුමකට ඇඳුමක් මැසීමට සේවක කුලිය
200ක්ද ඇඟලුම් නිපදවීමට රෙදි මිලදී ගැනීම සඳහා රුපියල් 50000ක්ද නූල් මිලදී ගැනීම සඳහා රුපියල් 12500ක්ද වැය වෙතයි ඇස්තමේන්තු කර ඇත. නිෂ්පාදන ඒකකයක් අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන්නේ රුපියල් 1750කටය. දැන් ඒ අනුව මේකේ අපිට විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන්. දැන් විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැයට. දැන් මෙතන අපි ගත්තාම විචල්්‍ය පිරිවැය මේකේ තියෙනවා මේ සිද්ධිය ඇතුලේ සේවක කුලිය රුපියල් 20000ක් තියෙනවා. ඊළඟට රෙදි මිලදී ගැනීම සඳහා රුපියල් 50000ක් යනවා. ඒකත් නිෂ්පාදන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙනවා. නූල් වලට 12500ක් යනවා. එතකොට මේ සැල විචල්්‍ය පිරිවැය එකතුව 82500යි. ඊළඟට අපි මේ සිද්ධියේ විචල්්‍ය පිරිවැය හොයාගත්තා. ස්ථාවර පිරිවැය ගත්තොත් එහෙම නිෂ්පාදන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් නොවන පිරිවැය තමයි ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. දැන් මේ නම් තියෙනවා මේ සිද්ධිය ඇතුලේ ගොඩනැගිල්ල සඳහා මාසික ගාස්තු රුපියල් 30000යි. ඒ ගොඩනැගිලි කුලිය තමයි එතකොට ස්ථාවර පිරිවැය. එතකොට අපිට මුළු පිරිවැය ගණනය කරන්න පුළුවන් මේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවට තමයි අපි මුළු පිරිවැය කියලා කියන්නේ. එතකොට ස්ථාවර පිරිවැය 82500 මේ සමාන 30000යි විචල්්‍ය පිරිවැය 82500යි. එතකොට 112500යි මුළු පිරිවැය. එතකොට අදාළ ව්‍යාපාරයේ අදාළ කාල පරිච්ඡේදයේ මුළු ආදායම. දැන් මේකේ කියලා තියෙනවා ඇස්තමේන්තු කරලා තියෙනවා මේ මාසික ඇඟලුම් මේක 100ක් නිෂ්පාදනය කරන්න එකක් විකුණනවා 1750 ගානේ. එතකොට විකුණුම් මේක 100යි සිද්ධිය තුල තියෙන මාසික ඇඟලුම් නිෂ්පාදනය 100යි එකක් විකුණනවා 1750ට. එතකොට 175000ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට ඒකේ ලාභය ගණනය කරන්න පුළුවන්. මේ මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාම ලාභය 62500ක් එනවා. එතකොට ව්‍යාපාර ලාභ උපයා තිබෙද නැතහොත් අලාභ උපයා තිබෙද ලාභයේ ප්‍රමාණවත් ආදී පිළිබඳ අදහස දැන් මේකේ අපිට කියන්න පුළුවන් ලාභය Tamanට ප්‍රමාණවත් නම් ප්‍රමාණවත් ලාභයක් උපයා ඇත කියන එක අපිට දාන්න පුළුවන්. හරි අපි ඊළඟ සිද්ධිය සලකා බලමු. සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය ශක්ති බිල්ඩර්ස් සමාගම නිපදවන බ්ලොක් ගලක ඇස්තමේන්තුගත විකුණුම් මිල රුපියල් 50කි. මාසිකව බ්ලොක් ගල් නිපදවීමට සිමෙන්ති සඳහා රුපියල් 15000ක්ද සේවක වැටුප් බ්ලොක් ගල් 100ක් සඳහා රුපියල් 1000ක්ද වැය වෙතයිද වැලි මිලදී ගැනීමට රුපියල් 12000ක්ද වැය වෙතයි අපේක්ෂා කරයි. අපේක්ෂිත මාසික බ්ලොක් ගල් නිෂ්පාදනය ගන්න 1200ක් වන අතර කුලියට ගත් යන්ත්‍රය සඳහා මාසික ගාස්තු 13000ක් ගෙවීමට අපේක්ෂිතය. දැන් අපි මෙහි විචල්්‍ය පිරිවැය බලමු. ඒ කියන්නේ නිෂ්පාදනයේ එක්ක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය. දැන් මේකේ තියෙනවා සිමෙන්ති මාසෙට රුපියල් 15000ක් යනවා. ඊළඟට සේවක වැටුප් 12000ක් යනවා. දැන් මාසෙට බ්ලොක් ගල් නිෂ්පාදනයේ එක්ක 1200යි. බ්ලොක් ගල් 100ක් සඳහා රුපියල් 1000ක් වැය වෙනවා. එතකොට 1200ක් නිෂ්පාදනය කරන්න රුපියල් 12000ක් යනවා සේවක වැටුප්. ඊළඟට වැලි මිලදී ගැනීමට 12000යි. එතකොට විචල්්‍ය පිරිවැය 39000යි. හරි මෙහි එතකොට අපිට ස්ථාවර පිරිවැය ගත්තොත් එහෙම මෙහි තියෙනවා යන්ත්‍රයක් කුලියට අරන් තියෙනවා. මාසික ගාස්තු ලෙස 13000ක් ගෙවන්න. එතකොට නිෂ්පාදනය කරත් නොකරත් ඒ යන්ත්‍රයට කුලිය ගෙවන්න වෙනවා. එතකොට යන්ත්‍ර කුලිය 13000යි. ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුව මුළු පිරිවැය කියලා කියනවා. එතකොට අපිට ස්ථාවර පිරිවැය 13000යි විචල්්‍ය පිරිවැය 39000යි ඒ දෙක එකතුව 52000යි. ඊළඟට මෙහි කියලා තියෙනවා බ්ලොක් ගල් 1200ක් නිෂ්පාදනය කරනවා එක විකුණුම් මිලක් දීලා තියෙනවා රුපියල් 50යි. ඒ අනුව අපිට මුළු ආදායම 60000ක් ගන්න පුළුවන්. ඒ අනුව ලාභය ගණනය කරන්න පුළුවන්. මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාම 8000යි. මේකේ ඔබට අදහසක් ලියන්න පුළුවන් ප්‍රමාණවත් නැද්ද කියලා. මගේ අදහස මට මේකේ ලාභය ප්‍රමාණවත් නැහැ කියලා මම දානවා. ඒක ඔබේ අදහස. ඔබ මේ ලාභයෙන් තෘප්තිමත් නම් ඔබට ප්‍රමාණවත් ලාභයක් උපයා ඇත කියලා දාන්න පුළුවන්.
හරි අපි තුන්වෙනි සිද්ධිය සලකා බලමු. මනහර මැටි බැඳුණු නිපදවීමේ ආයතනයේ මාසිකව නිෂ්පාදන කටයුතු සඳහා මිලටගත් මැටි සඳහා රුපියල් 25000ක්ද, තීන්ත සඳහා රුපියල් 5000ක්ද, පොලිස් ද්‍රව්‍ය සඳහා රුපියල් 6000ක්ද වැය වෙතයි අපේක්ෂා කරයි. ආයතනයේ මාසිකව නිපදවීමට බලාපොරොත්තු වන මැටි බඳුණු සංඛ්‍යාව 250කි. මැටි බඳුනක විකුණුම් මිල රුපියල් 500කි. තවද කම්මල පවත්වාගෙන යන ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් 28000ක ගාස්තුවක්ද ගෙවා ඇත. නිපදවන මැටි බඳුණු 100 සඳහා සේවකයා වෙනුවෙන් රුපියල් 10000ක් වැය කරනවා. එතකොට මෙතන අපි බලමු නිෂ්පාදනයක සංඛ්‍යාවත් එක්ක වෙනස් වන පිරිවැයට විචල්්‍ය පිරිවැය කියලා කියන මම නැවතත් මේකේ තියෙනවා මැටි රුපියල් 25000ක්, ඊට පස්සේ තීන්ත සඳහා රුපියල් 5000ක්, පොලිස් ද්‍රව්‍ය සඳහා රුපියල් 6000ක්, සේවක වැටුප් 25000ක් ගෙවනවා. මැටි බඳුන් 100කට 10000යි නම් 200කට 20000යි, තවත් 50ක එතකොට 25000යි. ඒ අනුව විචල්්‍ය පිරිවැය අපිට 61000ක් එනවා. ඊළඟට අපි බලමු මෙහි ස්ථාවර පිරිවැය මේ සිද්ධිය කියලා තියෙනවා. මැටි බඳුන් නිෂ්පාදනය කරන්න ගොඩනැගිල්ලක් කුලියට අරන් තියෙනවා. ඒක ස්ථාවර පිරිවැයක්. ගොඩනැගිලි කුලිය රුපියල් 28000යි. ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතුවට මුළු පිරිවැය 28000යි 61000යි. එතකොට 89000ක් එනවා. විකුණුම් මේක සංඛ්‍යාව 250යි. ඒකක එක විකුණුම් මිලත් මෙහි දීලා තියෙනවා රුපියල් 500යි. ඒ අනුව 125000ක ආදායමක් උපයන්න බලාපොරොත්තු වෙනවා. ලාභයත් හොයන්න පුළුවන්. එතකොට මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරාම 36000යි. ලාභය පිළිබඳ ඔබේ අදහස මෙහි ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට බලමු අපි සමච්ඡේදන ලක්ෂ විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන ශිල්පය සඳහා ප්‍රයෝජනවත් ශිල්පීය ක්‍රමයක් තමයි සමච්ඡේදන ලක්ෂ විශ්ලේෂණය. නිෂ්පාදන එහෙම නැත්නම් අලෙවියක ප්‍රමාණය අනුව ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය යන පිරිවැය දෙවර්ගයෙන් සමන්විත වන මුළු පිරිවැය සහ ආදායම එහෙම නැත්නම් අයභාරය වෙනස් වන ආකාරය මෙම විශ්ලේෂණය නිරූපණය කරනවා. සමච්ඡේද විශ්ලේෂණය සඳහා ඒක අපිට ප්‍රස්ථාරකින් ඉදිරිපත් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ ව්‍යාපාරයක් ලාභ හෝ අලාභ නොලබන නිෂ්පාදන හෝ අලෙවි ඒකක ප්‍රමාණය අලෙවි මට්ටම සමච්ඡේද ලක්ෂය කියලා කියන මේ ලක්ෂයේදී ව්‍යාපාරයේ මුළු ආදායම මුළු පිරිවැයට සමාන වෙනවා. එතකොට මෙතන සමච්ඡේදන ලක්ෂය මේක අපි ප්‍රස්ථාරයක් ඇඳලත් විශ්ලේෂණය කරනවා. මේක සමීකරණයක් මගින් මේ විදිහට පෙන්වන්න පුළුවන්. සමච්ඡේදන ඒක සංඛ්‍යාව මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයෙන්. ඒකක දායකය කියලා කියන්නේ ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරාම ඒකක දායක එනවා. මම මේවා තවදුරටත් පැහැදිලි කරනවා. අපිට මේක උදාහරණයකින් මම ප්‍රස්ථාර අදින්නත් උපයෝග කරගන්නේ මේකමයි. නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදනයක නිෂ්පාදන ධාරිතාවය මාසයකට 1000යි. එම නිෂ්පාදනයට අදාළ අනිකුත් තොරතුරු පහත පරිදි වේ. ඒකක විකුණුම් මිල රුපියල් 10යි. ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 5යි. ඒක ස්ථාවර පිරිවැය රුපියල් 3000යි. එතකොට අපේක්ෂිත නිෂ්පාදනයක සංඛ්‍යාව 800යි. දැන් සමච්ඡේදන ඒක සංඛ්‍යාව අපිට ගණනය කරන්න පුළුවන් මුළු ස්ථාවර පිරිවැය බෙදන්න ඕන ඒකක දායකයෙන්. දැන් මම මෙතන ඒකක දායකය හොයලා තියෙනවා. මේකේ ඒකක විකුණුම් මිල දීලා තියෙනවා රුපියල් 10යි. ඒකක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා රුපියල් 5යි කියලා. එතකොට 10න් 5ක් අඩු කරාම 5 තමයි දායකය. ඊළඟට මුළු ස්ථාවර පිරිවැය දීලා තියෙනවා රුපියල් 3000යි. ඒක බෙදනවා දායකෙන්. ඊට පස්සේ සමච්ඡේදන ඒක සංඛ්‍යාව රුපියල් 600ක් ඒකක 600ක් එනවා. දැන් අපි මේකම උපයෝග කරගෙන අපිට පුළුවන් ප්‍රස්ථාරික නිරූපණයකට යන්න. සමච්ඡේදන ලක්ෂය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමට අවශ්‍ය වන පිරිවැය වක්‍ර නිර්මාණය කරන්න මේ වගේ වගුවක් සකස් කරගන්න පුළුවන්. එතකොට මෙතන නිෂ්පාදිතයට අදාළ තොරතුරු දීලා තියෙනවා. ඒකක විකුණුම් මිල රුපියල් 10යි.
ඒකකයක විචල්්‍ය පිරිවැය 5යි ස්ථාවර පිරිවැය 3000යි අපේක්ෂිත නිෂ්පාදන ඒක සංඛ්‍යාව 800යි. ඒ හින්දා මම මේ නිෂ්පාදන එක ගන්න බිඳුවෙන් පටන්ගෙන 100 200 300 400 500 600 700 800 දක්වා මේකේ මම නිරූපණය කරනවා එක ගන්න. ඒකකයක විකුණු මිල රුපියල් 10ක් දීලා තිනවා. එතකොට මෙතන රුපියල් 10 දාගෙන ගිහිල්ලා මං ඒක ගන්න ඒකකයක විකුණු මිලෙන් වැඩි කරලා රුපියල් 1000 කියලා මෙතන දානවා. එතකොට මුළු ආදායම හොයාගන්න පුළුවන් 100 10න් වැඩි කරාම 1000 2000 3000 4000 5000 6000 7000 8000 එනවා. මේක වැඩි කරාම ඒක ඔබට පැහැදිලි ඇති. ඊළඟට මෙතන ස්ථාවර පිරිවැය 3000යි කියලා දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය 3000යි කියලා තියෙනවා. එතකොට නිෂ්පාදනය කළත් නොකළත් ඒ පිරිවැය දරන්න වෙනෝනේ. එතකොට 3000 මෙතෙන්ට දාගෙන යන්න ඕනේ. බිඳුවේදිත් 3000යි. මෙතන 3000 කියලා දාගෙන යන්න. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය රුපියල් 5යි. දැන් මෙතන 5 වැඩි කරනවා 100න් එතකොට 500යි. 5 වැඩි කරනවා 200න් එතකොට 1000යි. 5 වැඩි කරනවා 300න් එතකොට 1500යි. 5 වැඩි කරනවා 400න් 2000යි. 5 වැඩි කරනවා 500න් 2500යි. මේ විදිහට වැඩි කරලා මේ විදිහට දාගන්නවා විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ අපිට ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි එකතු කරලා මුළු පිරිවැය මේ විදිහට දාන්න පුළුවන්. 3500යි 3500යි 3000යි 1000යි 4000යි 3000යි 1500යි 4000යි 4500යි 5000යි 3000යි 2500යි 5500යි 6000යි 6500යි මේ විදිහට අපිට මේ වගුව දත්ත දීලා තියෙන දත්ත ඇසුරෙන් සකස් කරලා ඒ තීරුවල සටහන් කරගන්න පුළුවන්. සකස් කරගත් වගුවේ දත්ත ඇසුරින් ප්‍රස්ථාරය නිර්මාණය කරමු. මෙහි සිරස් අක්ෂයෙන් මුළු පිරිවැය මුළු ආදායම ලාභය අලාභය නිරූපණය කරනවා. තිරස් අක්ෂයෙන් නිෂ්පාදනයේ එක සංඛ්‍යාව විකුණුමේ එක සංඛ්‍යාව නිරූපණය කරනවා. අපි ඉස්සෙල්ලාම අඳුමු ස්ථාවර පිරිවැය වක්‍රය. ඒක තිරස් අක්ෂයට සමාන්තරව යන්නේ. නිෂ්පාදනය කළත් නොකළත් 3000ක පිරිවැයක් දරන්න වෙනවා. ඒ හින්දා බිඳුවේදිත් 3000යි 100දිත් 3000යි මේ ලක්ෂ ලකුණු කරන්න 200දිත් 3000යි 300දිත් 3000යි 400දිත් 3000යි 500දිත් 3000යි 600දිත් 3000යි 700දිත් 3000යි 800දිත් 3000යි. ඉතින් අපිට ඒ ලක්ෂ යා කරමින් මෙහෙම ලකුණු කරන්න පුළුවන් ස්ථාවර පිරිවැය. ඊට පස්සේ අපි මුළු ආදායම වක්‍රය ලකුණු කරමු. මුළු ආදායම බිඳුවේදී බිඳුවයි. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒ විකුණුමේ එක සංඛ්‍යාව බිඳුවයි. එතකොට මෙතන බිඳුවයි. ඊළඟට 100දී 1000යි 200දී 2000යි 300දී 3000යි 400දී 4000යි 500දී 5000යි 600දී 6000යි 700දී 7000යි 800දී 8000යි. එතකොට ඒ ලක්ෂ යා කරලා මෙහෙම අපිට මුළු ආදායම වක්‍රය අඳින්න පුළුවන්. ඊළඟට අපි අඳමු මුළු පිරිවැය වක්‍රය. දැන් මුළු පිරිවැය පටන් ගන්න ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය එකතු වෙලා. එතකොට මුළු පිරිවැය අපිට බිඳුවේදී 3000යි. ඊළඟට 100දී 3500යි. 200දී 4000යි. 300දී 4500යි. 400දී 5000යි. 500දී 5500යි. 600දී 6000යි. 700දී 6500යි. 800දී 7000යි. 900දී 7500යි. එහෙම ලකුණු කරන්න පුළුවන් අපිට මුළු පිරිවැය වක්‍රය මේ විදිහට ඒ ලක්ෂ යා කරලා අඳින්න පුළුවන්. එතකොට දැන් අපි
මේ විදිහට සමාච්ඡේද ලක්ෂය ලකුණු කරන්න පුළුවන් මෙතනදී. අපි ඒකට කියන්නේ බ්‍රේක් ඉවන් පොයින්ට් කියලා. මෙතන සමාච්ඡේද ලක්ෂය. සමාච්ඡේද ලක්ෂයෙන් මේ පහළ කොටස මුළු පිරිවැය වැඩි, මුළු ආදායම අඩුයි. එහෙනම් අලාභ සමාච්ඡේද ලක්ෂයෙන් ඔබට ගියාම මුළු ආදායම වැඩි, මුළු පිරිවැය අඩුයි. එතකොට ලාභ මෙතන මේ 600 සමාච්ඡේද ලක්ෂයේ එක සංඛ්‍යාව. මෙතන සමාච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම අපිට ඒවා ලකුණු කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේ ටික නිරූපණය වෙන්නේ ස්ථාවර පිරිවැය. මේ ටික නිරූපණය වෙන්නේ විචල්්‍ය පිරිවැය. එතකොට අපිට මේ විදිහට පස්තාරකින් නිරූපණය කරන්න පුළුවන් සකස් කරගත් වගුවේ දත්ත ඇසුරෙන්. එතකොට අපි මෙතන වැදගත්ම දේ තමයි පස්තාරයේ මුළු ආදායම වක්‍රය මුළු පිරිවැය වක්‍රයේ ඡේදන ස්ථානයේ සමාච්ඡේද ලක්ෂය කියලා හඳුනා ගන්න එක. නිෂ්පාදනයේ හෝ අලෙවිය හෝ විවිධ මට්ටම් වලදී ලාභය හෝ අලාභය අපිට ගණනය කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මෙතෙන්ට කියන්නේ සමාච්ඡේද ලක්ෂය කියලා. සමාච්ඡේද ලක්ෂයේ ඉඳලා තිරක් අක්ෂයට රේඛාවක් ඇන්දොත් සමාච්ඡේද ලක්ෂයේ ඒක සංඛ්‍යාව. සිරස් අක්ෂයට රේඛාවක් ඇන්දොත් සමාච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම. මේ ඒක සංඛ්‍යාවෙම අපිට සමීකරණ ඇසුරෙන් හොයාගන්නත් පුළුවන්. සමාච්ඡේද ලක්ෂයේ ඒක ප්‍රමාණය විකුණුම් ආදායම හා විකුණුම් පිරිවැයට සමාන වෙනවා. ඒ කියන්නේ විකුණුම් ආදායම විකුණුම් පිරිවැයට සමාන වන අවස්ථාව. සමාච්ඡේද ලක්ෂයේදී ලාභයක් හෝ පාඩුවක් නැහැ. ලාභයක් ඉපීමට නම් මෙතනින් එහාට යන්න ඕනේ. මෙතනින් මෙහාට අලාභ, මෙතනින් එහාට ලාභ. ඒ කියන්නේ ලාභයක් ඉපීමට නම් සමාච්ඡේද ලක්ෂයෙන් එහා ලක්ෂයක නිෂ්පාදන ඒක සංඛ්‍යාව විකුණුම් ඒක සංඛ්‍යාව තියෙන නිෂ්පාදන ඒක සංඛ්‍යාව විකුණුම් ඒක සංඛ්‍යාවයි මේ සමාච්ඡේද ලක්ෂයෙන් එහා ලක්ෂයක තියෙන්න ඕන. අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන් නිෂ්පාදන ඒක 600 දී මුළු ආදායම 6000යි. මුළු පිරිවැයත් 6000යි. ඒ අනුව ලාභයක් හෝ අලාභයක් නැහැ. ඊළඟට නිෂ්පාදන ඒක 400 දී මේ තියෙන නිෂ්පාදන ඒක 400 දී අපි මෙහෙම රේඛාවක් ඇන්දොත් මුළු ආදායම 4000යි. මෙතෙන්ට මුළු ආදායම මෙතන 4000යි. මෙතෙන්ටම ඇන්දොත් මුළු වියදම මුළු පිරිවැය 5000යි. එතකොට අලාභය රුපියල් 1000යි. ඊළඟ නිෂ්පාදනය එක 700 දී අපි මෙතෙන්ට ඇන්දොත් එහෙම මුළු ආදායම තියෙනවා 7000ක්. මුළු පිරිවැය තියෙන්නේ 6500යි. මෙතන මුළු ආදායම මුළු පිරිවැය. එතකොට ලාභය රුපියල් 500යි. එතකොට අපිට මේ පස්තාරය ඇසුරෙන් ඒවා ගණනය කරන්න පුළුවන්. සමාච්ඡේද ලක්ෂ විග්‍රහයේ ප්‍රයෝජන සලකා බැලුවොත් එහෙම ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සඳහා පිරිවැය ලාභය හා නිෂ්පාදන ප්‍රමාණය පාලනය කිරීමේ උපකරණයක් ලෙස භාවිත කරන්න පුළුවන්. දැන් අපි මේ සමාච්ඡේද ලක්ෂ විග්‍රහය තුල පිරිවැය වර්ග අපි විශ්ලේෂණය කරනවා. ලාභය විශ්ලේෂණය කරනවා. නිෂ්පාදන ප්‍රමාණය විශ්ලේෂණය කරනවා. එතකොට අපි දැනගන්නවා එතනදී ලාභ හෝ අලාභ ජනිත නොවන ලාභයක් හෝ අලාභයක් නැත්තේ කොතනද කියලා. ලාභ ලබන සීමාව ලාභ ලබන සීමාව හරියටම අපි හඳුනා ගන්නවා. ඒ හින්දා මේ පිරිවැය පරිමාව සහ ලාභය අතරේ සම්බන්ධය විශ්ලේෂණය කරන නිසා අපිට ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඒ නිසාම නිෂ්පාදන සැලසුම් කරන්නට මෙන්ම මිල නියම කිරීමේදී ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් විශේෂයෙන්ම ලාභය
හා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමේ හැකියාව ලැබෙනවා. මිල වෙනස් කිරීමේ හැකියාව, මිල වෙනස් කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල යනාදී විශ්ලේෂණය කිරීම සහ මේ මිල කිරීමේ තීරණයන් වඩාත් නිවැරදිව ගන්නත් මේ තුලින් පුළුවන් වෙනවා. ඊළඟට ව්‍යාපාර ආදායම, පිරිවැය සහ මිල යන අංශවල ඇති වෙන වෙනස් වීම මම ඒක තමයි විග්‍රහ කළේ දැන්. ඒ කියන්නේ මිල වෙනස් කරාම ඊළඟට මිල වෙනස් කිරීමෙන් නැති හැකි ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට නිමවීම හෝ අලෙවිය හෝ විවිධ මට්ටම්වලදී ලාභය අලාභය පෙන්වුම් කරන්න පුළුවන්. විවිධ මට්ටම්වලදී අපි දන්නවා නිෂ්පාදනයේ එක සංඛ්‍යාව වෙනස් වෙනකොට ලාභයක්ද අලාභයක්ද ලැබෙන්නේ අපි ඒවා කල්තිය හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ආරක්ෂිත ආන්තිකයේ සොයා ගැනීමෙන් විකුණුම් පහත වැටීමේ අවදානම සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැනගන්නවා අලාභ වළක්වා ගැනීම සඳහා විකිණිය යුතු ඒක සංඛ්‍යාව අපිට මේකෙන් හඳුනා ගන්න පුළුවන්. කිසියම් ඉලක්ක ලාභයක් ලබා ගැනීම සඳහා විකිණිය යුතු ඒක සංඛ්‍යාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ අපිට විකුණුම් පිළිබඳ විශ්ලේෂණයකුත් මේ තුල කරන්න පුළුවන්. දැන් අපි මේකේ ගත්තොත් එහෙම සීමාවන් මොනවද කියලා. එකක් තමයි සමච්චල ලක්ෂ විග්‍රහය කෙටි කාල තියෙන ගැනීමේදී වැදගත් සාධකයක්වත් දිගු කාල තියෙන ගැනීමේදී සාර්ථක වෙන්නේ නැහැ. ඒකට පිරිවැය හැසිරීම වෙනස් වෙනවා. ඊළඟට සමච්චල ලක්ෂ විග්‍රහයේදී ඇති කරගන්න උපකල්පන මගින් ඇති කරන සීමා දැන් මෙතනදී අපි කෙටි කාලයේදී නිෂ්පාදන හෝ විකුණුමේක අනුව ස්ථාවර පිරිවැය වෙනස් නොවනද දිගු කාලයේදී මේ ස්ථාවර පිරිවැය වුණත් වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා උපකල්පන මගින් ඇති කරන සීමාවන් නිසා මේකේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට මෙහිදී සියලුම පිරිවැය ස්ථාවර හා විචල්්‍ය පිරිවැය වර්ග කළ යුතු වුවත් බොහෝ පිරිවැය මූලිකාංග එසේ වර්ග කරන්න බෑ. ඒක අපි ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයේ අත්දකිනවා. අපි ස්ථාවර හා පිරිවැය වශයෙන් වර්ග කළත් බොහෝ පිරිවැය මූලිකාංග එහෙම වර්ග කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒකට මේවා තමයි මේ පිරිවැය ලක්ෂ විග්‍රහයේ පවතින දුර්වලතාවම නැත්තම් සීමාවන්. මම මෙතනදී ඔබට තවදුරටත් විස්තර කරලා තියෙනවා. සමච්චල ලක්ෂ විග්‍රහයේ සංකල්ප කීපයක්. මේ දායකයේ එහෙම නැත්තම් සහභාගය කියන්නේ මොකක්ද? භාණ්ඩයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කිරීම ලැබෙනාගේ සහභාගය කියලා කියනවා. අපි මේක දායකය කියලාත් කියනවා. සහභාගී වැදගත් වෙන්නේ ස්ථාවර පිරිවැය හා ලාභය ආවරණය කරගන්න පුළුවන් වෙනවා. මේ ආයතනයේ ස්ථාවර පිරිවැයයි ලාභයයි ඒකෙන් ආවරණය කරගන්න පුළුවන්. ඒක ගණනය කරන ආකාර දෙකක් මෙතන මම දීලා තියෙනවා. ඊළඟ සමච්චල ලක්ෂයේ බ්‍රේක් ඉවන් පොයින්ට් එක මම මේවා සාකච්ඡා කරා. ඊළඟට ආරක්ෂක ආන්තිකය ව්‍යාපාරය ආරක්ෂා වෙන්නේ සමච්චල ලක්ෂයෙන් ඔබට. ඒකින්ද ඒ ලාභ විඳින හේයින් ව්‍යාපාරය ආරක්ෂා වෙනවා. ඒ ටික තමයි මෙතන සාකච්ඡා කරලා තියෙන්නේ. එhmenan සමච්චල ලක්ෂ විග්‍රහයේ මම ඒක අවසන් කරනවා. අපි මෙහෙයුම් කළමනාකරණේ ඊළඟ කොටස් තවත් වීඩියෝකින් බලාපොරොත්තු වෙන්න. ස්තුතියි.